හරි ලේසි ඉංග්‍රීසි YouTube channel එකට ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා. මම තිමිර අංජන. අපි නම් පටන් ගමු. Secret 7 කතා මාලාව එක්ක ඉංග්‍රීසි ඉගෙන ගන්න 8 වෙනි කොටස. Jack knew perfectly well. Jack ඊටමත්ම හොඳින් දැනගෙන හිටියා. perfectly කියන්නේ පරිපූර්ණ වශයෙන්. knew කියන්නේ know කියන්නේ දන්නවා. know කියන එකේ past tense එක past form එක තමයි knew. දැනන් හිටියා. Jack දැනන් හිටියා ඉතාමත්ම හොඳින්. well කියන්නේ හොඳින්. that මෙතන වාක්‍ය සම්බන්ධ කිරීම කරන්නේ that මොකද්ද දැනන් හිටියේ Susie would keep her word. හොඳයි මෙන්න මෙතන හොඳ කැලලක් ඇවිල්ලා තියෙනවා. keep her word. keep her word. දැන් මේකේ ඔයගොල්ලන්ට පේනිච්ච ගමන් මේකේ සාමාන්‍ය ඉංග්‍රීසි දැනුමින් බැලුවොත් keep කියන්නේ තියෙනවා. her කියන්නේ ඇගේ. word කියන්නේ වචන. ඇගේ වචනේ තියෙනවා. ඒක නෙමෙයි තේරුම. එහෙම තේරුම විකාරයක් නෙමෙයි එහෙම කිව්වොත්. ඒකේ තේරුම තමයි ඇගේ වචනය ඒ විදිහටම පිළිපදිනවා. නැත් විදිහට කියනවා නම් යම් කිසි දෙයක් කිව්වනම් ඒක හරියටම ඒ විදිහට කරනවා. නැත්නම් පොරොන්දුවක් වුණා නම් ඒක ඉෂ්ට කරනවා කියන තේරුම. ඒතකොට ඔයිට කලින් පාඩමේදී අන්තිම හරියදී කියවුණා සුසි කියනවා යම් දෙයක් එයා අනිවාර්යෙන් කරනවා කියලා. අන්න ඒ දේ අනිවාර්යෙන් කරයි කියලා දැනන් හිටියා කියලා තමයි මේක කියන්නේ. Jack knew perfectly well. අන්තිම දැනන් හිටියා. Susie would keep her word. Susie ඇගේ ඒ කියපු දේ හැම කරනවා කියලා. And එම විතර නෙමෙයි. And that she and Binky as her Binky would follow the 7. මේ 7 දෙනා සලු 7 කියන්නේ 7 දෙනා would follow the 7. 7 දෙනා follow කරයි. 7 දෙනාගේ පස්සෙන් ඒ on their journey to the old castle. To the old castle. On their journey කියන්නේ ඒ ඔවුන්ගේ ගමන අතර මඟ කියන තේරුම. On their journey. journey කියන්නේ ගමන. journey කියන වචනේ හැදෙන්නේ ප්‍රංශ භාෂාවේ තියෙන ජු කියන වචනේත් එක්ක. ඒ කියන්නේ දවසට තමයි ප්‍රංශ භාෂාවේ ජු කියලා කියන්නේ. ඒතර ජර්නි කියන්නේ මේ එක දවසක් ඇතුළත ගිහින් එන්න පුළුවන් ගමනකට තමයි ජර්නි එකක් කියන්නේ. ඒත් එහෙම නැතුවත් ඕනම ගමනකට මේ ජර්නි කියන එක යෙදෙනවා අපිට දකින්න පුළුවන්. උදාහරණයක් විදිහට a journey to the center of the earth කියලා ඔයගොල්ලෝ සමහර කතාවක් අහලා ඇති. ඒක අහලා නැත්නම් ඔයගොල්ලෝ සමහරට සිංහල කතාව අහලා ඇති. සිංහලෙන් ඒකට පොළොව මැදට බිහිසුණු ගමනක් වගේ නමක්. පොළොව මැදට ගිය බිහිසුණු ගමනක් ඔය වගේ එකක් ජූල්ස් වර්න් මහත්මයා ලියපු. ඉතින් ඒකට ඉංග්‍රීසියෙන් ඒක ජූල්ස් වර්න් මහත්තයත් ඒක ඇත්තටම එයා ප්‍රංශ ලේඛකෙක්. එයා ප්‍රංශ භාෂාවෙන් එක ලිව්වේ. ඒකේ ඉංග්‍රීසි පරිවර්තනේ නම වෙන්නේ Journey to the Center of the Earth. හැබැයි ගමන එක දවසක් නෙවෙයි ගමන මාස ගාණක් යන ගමනක්. හොඳයි. And that she and Pinky would follow the 7 on their journey to the castle. On their journey ඔවුන්ගේ ගමන අතර මඟ මේ on their journey on my way මං යන අතර තුර යන අතර මඟ කියන දේ තමයි මේ විදිහට කිව්වම එන්නේ. මේකත් මම වෙනම පාඩමක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඔයගලන්ට උඩින් link එක මතුවේ ඒක කළාට පස්සේ. හොඳයි. To the old castle. මේ පරණ බලකොටුව වෙත ඔවුන්ගේ යන ගමන අතර මඟ. හොඳයි. He kicked himself for not having made certain. He kicked himself. kick කියන්නේ ගහනවා කියන එක. සාමාන්‍යයෙන් පයින් ගහනට තමයි kick කියලා අපි කියන්නේ. මෙතන එහෙම නොවෙන්න පුළුවන් මේක ටිකක් පාරණ පොතක් හින්දා. He kicked himself. ඔහුටම ගහගත්තා. හරි. He kicked himself for not having made certain. ඇයි ගහගත්තේ? මෙතන for කියන එකෙන් අපි අදහස් කරන්නේ මේ for කියන යොදලා තියෙන්නේ හේතුව දක්වන්න. ඔහු ගහගත්තේ ඇයි කියලා තමයි. He kicked himself for not having made certain. සහතික කර නොගැනීම ගැන. මොකද්ද සහතික කර නොගැනීම? මේ සහතික කර නොගැනීම කියන්නේ අර උපැන්න සහතිකයක් වගේ. එහෙම නැත්නම් මොකක් හරි ලියුමක් දීලා ඒක සහතික එහෙම ගන්න නෙමෙයි. හරියටම තහවුරු කර නොගැනීම කියන තේරුම. ඒතකොට මේ make certain කියලා අපි කියනවා තහවුරු කරගන්න. make certain. the make sure කියන තේරුම තමයි make sure make certain කියන්නේ. ඒකම දෙයි. තහවුරු කරගන්න. ඉතින් එයාටම ගහගත්තා තහවුරු කර නොගැනීම ගැන. මොකද්ද? that his annoying sister යාගේ කරදරකාර සහෝදරිය. annoying කියන්නේ කරදරකාර. annoy කියන කරදර කරනවට නැත්නම් කේන්ති ගස්සනවට කරදරකාර සහෝදරිය was out of the room. out of the room කියන්නේ මේ කාමරෙන් එළිය. ඔහුටම ගහගත්තා සාධික කර නොගැනීම ගැන. ඔහුගේ සහෝදරිය කාමරෙන් එළිය කියලා before පෙර මොනවා කරන්න පෙර මේ before he finished phoning call එක අරගෙන ඉවර කරන්න කලින් යා මේ හරියට තහවුරු කර නොගැනීම ගැන. එයාගේ සහෝදරිත් කාමරේ ඉන්නවද නැද්ද කියන තහවුරු කර නොගැනීම ගැන. එයා ඒක නිසා එහෙම නොකළ නිසා එයාටම ගහගත්ත කියන්නේ මේ දරුණු විදිහට ගහගත්ත නෙමෙයි. කක් පොඩ්ඩක් ඊට මොකද දඩුවක් දාන්න දාගන්න. හරි. He would remember to search
thoroughly in future. He would remember. මතක තියාගනි. නැත්නම් මතක තියාගන්න ඉස්සරහට කියන තේරුම. මොකද මතක තියාගන්න මොකද්ද? To search thoroughly. search කියන්නේ search කරනවා ඔයගොල්ලෝ දන්නවා ඒක. කියන්නේ සෝදිසි කරනවා. To search thoroughly. thoroughly කියන්නේ thorough කියලා කියනවා L by නැතුව thorough කියන්නේ බොහොම සම්පූර්ණ කියන දේ. සම්පූර්ණ වශයෙන් තමයි thoroughly කියන්නේ. පූර්ණ වශයෙන්. කියන්නේ ඔහු මතක තියාගනි අනාගතේ මේකට in future කියලා තියෙනවා. අනාගතයේදී ඔහු මතක තියාගන්නදී බොහොම සම්පූර්ණයෙන්ම සෝදිසි කරලා ඉන්න කියලා කියන්නේ. ඒගොල්ලෝ තේරෙන්නේ නැති මොනවද සෝදිසි කරන්න කියලා. With a sigh කියන්නේ සුසුම සහ සුසුම හෙලනවටත් අපි කියනවා sigh කියලා. සුසුමක් කියන්නේ මොකද්ද? සුසුමක් කියන්නේ ඔන්න ඔය විදිහට කරනවා. ඔක සුසුම් හෙලනවා කියන්නේ අඬනවට අපි සුසුම් හෙලනවා කියලා කියන්න පුළුවන්. ඒකනේ මේ මෙතන මම මේ කියන අදහස. සුසුමක් හෙලුවා කියන්නේ සුසුමක් හෙලා ඔහු යන්නට ගියේ අන්න ඒක. ඒකට with a sigh අන්නේ ඒකුත් එක්ක එහෙම කරලා he went to see Peter. ඔහු ගියා පීටර් දකින්න වෙන කියනවා. පීටර් හම්බෙන්න ගියා. went to see Peter. not daring to telephone him again. dare කියන්නේ යම්කිසි දෙයකට නිර්භීතව ඉදිරිපත් වෙනවා. not daring කියන්නේ නිර්භීත නොවෙමින් මොකක් කරන්නද? to telephone him again. ඔහුට නැවතත් ටෙලිෆෝන් කරන්න නිර්භීත නොවෙමින්. කියන්නේ එයාට දැන් බයයි ආපහු ටෙලිෆෝන් කරන්න. එයි in case Susie was about. about කියන්නේ ළඟපාතක කියන තේරුම මෙතන. about කියන අපි ගැන පිළිබඳව කියන තේරුම තියෙනවා නිතර එදෙනවා. about කියන එකේ තව තේරුමක් තමයි මේ ළඟපාතක කියන තේරුම. තව එහෙ මෙහෙ කියලා තේරුමකුත් තියෙනවා. ඒතකොට in case Susie was about වැරදිලා හරි Susie ළඟපාතක ඉඳී කියලා. ඒකයි මේකේ තේරුම. in case කියන එක අපි යොදන්නේ මේ විදිහට. වැරදිලා හරි මෙහෙම වුණොත් වගේ තේරුමක්. හරිද? උදාහරණයක් විදිහට take this polythene bag in case you wanted to vomit. take this polythene bag මේ polythene bag එක ගන්න in case you wanted to vomit. වැරදිලා හරි ඔයාට වමනේ දාන්න ඕනේ වුණොත් එහෙම. හරි. ඒතර in case එක හොඳ එකක් ඉගෙන ගන්න. හොඳයි. He told him of Susie's threat. ඔහු කිව්වා ඔහුට. අපි දන්නවා කාටද කියලා මේ පීටර්ට. He told him of Susie's threat. මෙතන of කියන්නේ about කියන තේරුම. කියන්නේ ගැන කියන තේරුම පිළිබඳව. ඔහු කිව්වා ඔහුට කියන්නේ පීටර්ට සුසීගේ threat එක ගැන. threat කියන්නේ තර්ජනය. සුසීගේ තර්ජනය ගැන ඔහුට කිව්වා පීටර්ට. Well, හොඳයි. Fancy letting out what our plans were with Susie in the room. මේ fancy කියන එක වචනේ ගොඩක් තේරුම් තියෙනවා. මෙතන තේරුම හරි ෂෝක් කියලා මේ අර කේන්තියට එක්ක තමයි මෙතන කියන්නේ තේරුම. හරි ෂෝක්. අපේ රහස letting out. let out කියන්නේ එළියට දානවා කියන එක. Fancy letting out what our plans were. හරි ෂෝක් අපේ plan අපේ සැලසුම් මොනවද කියලා එළියට දාපු එක. with Susie in the room. Susie කාමරේ ඉද්දිම. Susie කියන්නේ ජැක්ගේ නංගි. කට්ටි කැමති නෑ යාට. said Peter කිව්වා. in disgust. disgust කියන්නේ අප්පිරියාව. අප්පිරිය. ඒතර in disgust තමයි පීටර් කිව්වේ. කියන්නේ අප්පිරියාවෙන් පීටර් කිව්වා. හරි ෂෝක් අපේ කොම් සැලසුම් ටික එළියට දැම්ම Susie කාමරේ ඉද්දි කියලා. you really are a fool. ඔහෙනම් ඇත්තටම මෝඩෙක් තමයි. තවනේ ජැක්. never mind. never mind කියන එක නිතර යෙදෙන වචන කාණ්ඩයක්. මේකෙදි තේරුම් දෙකක් විතර සමන් තියෙනවා. එකක් තමයි ඒක අවුලක් නැහැ කියන තේරුම. ඒක ගණන් ගන්න එපා කියන තේරුම. never mind. දැන් ඒකෙන් වැඩක් නැහැ. ඒක දැන් වැඩක් නැහැ. ඒකෙන් වැඩක් නැහැ කියන තේරුම. මෙතන තියෙන ඒ තේරුම. never mind. දැන් ඒකට කමක් නැහැ. we will simply start half an hour later. අපි simply කියන එක ඒකෙත් විවිධ තේරුම් තියෙනවා. මෙතනදී මේ simply කියන එක පාවිච්චි කරලා තියෙන්නේ එච්චරයි කරන්න තියෙන්නේ වගේ තේරුමක් දෙන්න. we will simply start half an hour later. අපි පැය භාගයකට පස්සේ කියන්නේ ඔකට කලින් ඒගොල්ලෝ ලෑස්ති කරන් හිටපු වෙලාවට පැය භාගයකට පස්සේ පරක්කු වෙලා පැය භාගයක් පරක්කු වෙලා පටන් ගමු ගමන කියලා කියන්නේ. එච්චරයි කරන්න තියෙන්නේ. ඒකයි මේ simply කියන එක දැම්මම විතර තේරුම. we will simply start half an hour later. But for goodness sake, ඒ දෙයියන්ගේ නාමයට don't let her guess that. don't let her ඇයට ඉඩ දෙන්න එපා. let her කිව්වොත් ඇයට ඉඩ දෙන්න. don't let her ඇයට ඉඩ දෙන්න එපා. මොකද guess කරන්න. guess කියන්නේ ඔයාලා අනුමාන කරන්න. let her guess that. ඒක අනුමාන කරන්න දෙන්න නම් එපා. මේ කේන්තියෙන් ඉන්න පීටර් ඒකින්ද කියනවා. ඒක අනුමාන කරන්න නම් දෙන්න එපා අඩුම ගානේ කියලා. So, ඉතින් at 10:15
10 පහ වෙලා විනාඩි 15කින් කියන්නේ 10 කාලට quarter past 10 quarter කියන්නේ කාල. ඒතර past කියන්නේ පහ වෙලා 10 පහ වෙලා කාලෙකින් කියන්නේ 10 කාලට. අපි මේ 10ට කාලයි කියන්නේ අපි පාවිච්චි කරන්නේ quarter to 10. ඒ කියන්නේ 10ට කාලයි quarter to සහ quarter past මේ මත තියන්න. So at quarter past 10 10 කාලට on Saturday morning සෙනසුරාදා උදෑසන මේ වෙලාවේ the secret seven assembled මේ secret seven මේ 7 දෙනා රහස් 7 දෙනා assembled කියන්නේ ඔයගොල්ලෝ ඉස්කෝලේ දී අහලා ඇති සමහරට මතක නැතුව assembly හැම සතියෙම assembly එකක් තියෙනවා රැස්වීම. ඒතර assembly කියන්නේ රැස්වීම, assemble කියන්නේ ඒකේ verb එක ක්‍රියාපදේ ඒ තමයි රැස් වෙනවා. කියන්නේ එකතු වෙනවා කියන එක තැනකට. ඉතින් අර කියපු වෙලාවට secret සෙවලා එකතු වුණා කොහෙද? outside Peter's front gate. Peter ලගේ ඉදිරි ගේට්ටුවේ එළියේ. කියන්නේ ඉදිරි ගේට්ටුව ළඟම එතන එළියේ ඇතුළට නොයන. all of them යාලා ඔක්කොම had their bicycles with them. ඔයගොල්ලෝ හැමෝම ළඟ ඒගොල්ලන්ගේ bicycle තිබුණා. ඒගොල්ලොත් එක්ක with them. And in the baskets වල තිබුණා. In the baskets were bottles of lemonade and biscuits. Lemonade bottle සහ biscuit. This was Janet's idea. මේක ජැනට්ගේ idea එක. ජැනට්ගේ අදහස. මේක ජැනට්ගේ අදහසක්. And everyone thought හැමෝම හිතුවා it a very good one. ඒක ගොඩක් හොඳ එකක් කියලා. ගොඩක් හොඳ අදහසක් කියලා හැමෝම හිතුවා. ඒ අදහස. ජැනට්ගේ අදහස. Jack was the last to arrive. Jack තමයි මේ arrive කියන්නේ ළඟා වෙනවා. නැත්නම් පැමිණෙනවා යම් කිසි තැනකට ළඟා වෙනවා. Jack was the last to arrive. Jack තමයි පැමිණෙන්න අන්තිම උනේ. කියන්නේ අන්තිමට ආවේ Jack. ඒතර මේ මතක තියාගන්න ඕන ඉස්සෙල්ලා ටෙලිෆෝන් කරපු දවසේම තමයි Jack යන්නේ පීටර් හම්බෙන්න. එදා නෙමෙයි ගමන යන්න ඉන්නේ. මේ ගමන යන දවස ඇවිල්ලා. එදා තමයි දැන් මේ කතාව. Jack was the last to arrive and he pedaled up in a hurry. Pedaled up කියන්නේ මෙතන මේ pedal පාගගෙන ආව කියන එක. කියන්නේ මේ බයිසිකලේ pedal පාගගෙන වේගෙන් ආව කියන in a hurry. බොහොම හදිස්සියකින් නැත්නම් වේගයෙන් ආවා. ඉක්මනකින් ආවා. Sorry I'm late. සමහරවිට මම පරක්කු වුණාට. He said කිව්වා. දැන් මේ sorry I'm late දැන් මේකේ පරක්කු වුණ නිසා කියන්න because කෑලි නෑ ඔයගලන්ට පේනවා ඇති. මේ එහෙම අවශ්‍ය නෑ මේක කියද්දි. මම පරක්කු වුණාට සමහරවිට sorry I'm late. මට කේන්ති කියට සමහරවිට ඔයාලට එක්ක I'm sorry I was mad at you. මට සමහරවිට ඔයාලට බැන්නට I'm sorry I scolded you. I'm sorry I blamed you. මම ඔයාලට චෝදනා කරාට සමහරවිට අපිට ඕන මේක දික් කරලා කියන්න පුළුවන් I'm sorry for blaming you නැත්නම් I'm sorry for having blamed you. එච්චර දිගට ඕනේ නෑ. අපිට කෙලින් මේක කෙටියෙන් කියන්න පුළුවන් I'm sorry I'm late. Okay. I had to make sure when I had to එකට තියෙද්දි තේරුම තමයි සිද්ධ වුණා කියන තේරුම. have to නැත්නම් has to තිබ්බොත් ඒ කියන්නේ සිද්ධ වෙනවා. නැත්නම් කරන්න වෙනවා යම් කිසි දෙයක්. කරන්න වෙනවා must කියන තේරුම එනවා. I had to make sure කියන්නේ සහතික කරගන්නවා. අර make certain කියන තේරුම තමයි ඉස්සෙල්ලා. මට සිද්ධ වුණා තහවුරු කරගන්න. හරියට සහතික කරගන්න. මොකද that Susie and Binky weren't lying in wait somewhere. Susie සහ Binky weren't lying in wait. Lying in wait මේ කෑල්ලේ තේරුම හැංගිලා රැකගෙන බලන් ඉන්නවා කියන තේරුම. wait කියන්නේ කොහොමද බලන් ඉන්නවා කියන තේරුම. බලන් ඉන්න කියන්නේ S දෙකෙන් බලන් ඉන්නව නෙවෙයි. ඔය නිකන් ඉන්නවා කියන එක තේරෙන්නේ මං කියන්නේ. lie කියන්නේ මෙතන තොර හැංගිලා මෙතන lying in wait කියන්නේ කොහේ හැංගිලා බලාගෙන ඉන්න. I had to make sure මට තහවුරු කරගන්න ඕන වුණා නෙමෙයි තහවුරු කරන්න සිද්ධ වුණා. had to නෙදී මොකද Susie සහ Binky කොහොත් හැංගිලා බලන් නැහැ කියලා බලාගෙන නැහැ කියලා weren't lying in wait somewhere කොහේ හරි meaning to come with me මං එක්ක එන අදහසින් meaning to come with me. හරි. where are they demanded Peter. කොහෙද ඒගොල්ලෝ? demand කියන්නේ ප්‍රශ්න කරනවා කියන තේරුම මෙතන. හැබැයි demand කියන එක දැන් වැඩි අපි පාවිච්චි වෙන්නේ ඉල්ලුම කියන තේරුම. නැත්නම් ඉල්ලීම් වලට අපි කියන demands කියන. for උදාහරණයක් විදිහට ගත්තොත් we will not give up our strike until the demands are met. අපි අපේ strike එක අතාරින්නේ නැහැ. අපේ ඉල්ලීම් දෙනතුරු. We will not let the hostages go until our demands are met. අපි ප්‍රාණාපකරුවන් මුදාහරින්නේ නැහැ. අපේ demands ඉල්ලීම් දෙනතුරු. ඒතර demand ඉල්ලීමටත් කියනවා. verb එකක් විදිහට ඉල්ලනවටත් කියන්න පුළුවන්. ඉල්ලනවට වඩා verb එකක් විදිහට පාවිච්චි කරනවා. ටිකක් මේ තදින් දෙයක් ඉල්ලනවා.
කියන තේරුම. ඒතර ඩිමාන්ඩ් කියද්දී ඉල්ලීම කියන තේරුමත් අර මේ වැඳ වැටිලා මේ බැගෑපත් වෙලා ඉල්ලන ඉල්ලීමක් නෙමෙයි. තදින් කරන ඉල්ලීම. ස්ට්‍රයික් කරලා කට්ටිය ඉල්ලන්නේ දීපාන් කියලා. දීපිය. දෙනු. ඒ විදියට ඩිමාන්ඩ්ස් නේ ඉල්ලන්නේ ඉල්ලීම්. ඒතර ප්‍රාණාපකාරීව අල්ලගෙන ඉන්න අයත් ඒ විදියට මේ අනේ අපිට දෙන්නකෝ කියලා නෙමෙයි ඉල්ලන්නේ. දීපියව නැත්තම් උංග මරනවා. ඒ විදියට. ඒතර ඒ තද විදිහේ ඩිමාන්ඩ් ඉල්ලීම් වලට අපි ඩිමාන්ඩ්ස් කියලා කියනවා. ඒ විදිහේ තද විදිහට දෙයක් ඉල්ලනවත් අපි ඩිමාන්ඩ් කරනවා කියලා කියනවා. මේ පරණ විදිහට අපිට ප්‍රශ්න කරනකොට තදින් ප්‍රශ්න කරලා ඩිමාන්ඩ් කියලා කියන්න පුළුවන්. ඔවුන් කොහෙද? where are they demanded Peter. I don't know. මන් දන්නේ නැහැ. but their bikes are still in the shed. ඒගොල්ලන්ගේ බයික් කියන්නේ මෙතන කියන්නේ bicycle still කියන්නේ තාමත් in the shed කියන්නේ මඩුවේ. ඒගොල්ලන්ගේ බයික් තාම මඩුවේ කියන්නේ පොඩි තැනක් ඉතින්. so we are safe. ඉතින් අපි ආරක්ෂිතයි. කියන්නේ අපිට අවුලක් නැහැ. ආරක්ෂිත කියලා මේ සුසීලා ඇහිල්ලා මේගොල්ලන්ට අනතුරක් කරන්න හදන හින්දා නෙමෙයි. මේගොල්ලන්ට තනියෙන් මේක යන්න ඕන හින්දා. පොඩි උන්නේ. ඒතකොට රියල් ලොකුවට දැන් මේ මොකද්ද ක්ලබ් එකක් හදාගෙන බයිලා ගහනවා. ඉතින් මේ ඔය වගේ වචන පාවිච්චි කරනවා. අපි ආරක්ෂිතයි. ඒගොල්ලන්ගේ බය වෙන්න දෙන්නේ නැහැ. said Jack කිව්වා. thankfully. ස්තුතිවන්ත වෙමින් කියන්නේ ඉතින් ස්තුතිවන්ත උනා ලොකු දෙයක්. කියන්නේ ලොකු දෙයක් හම්බුවා ඇති අන්ත. ටිකේ බයිසිකල් තියෙනවා. ඒ කියන්නේ අපිට අවුලක් නැහැ කියලා හිතමින් කිව්වා. I asked mother where they were. මං අම්මගෙන් ඇහුවා. මේ ask කියන එක අපි කියනවා කියන තේරුමක් තියෙනවා. අහනවා කියන තේරුමක් තියෙනවා. අහනවා කියන්නේ කන් දෙකෙන් අහනවා කියන තේරුම නෙවෙයි. ප්‍රශ්නයක් අහනවා කියන තේරුම. I asked mother where they were. මං අම්මගෙන් ඇහුවා where they were. ඔවුන් කොහෙද කියලා. And she said තොරයක් ඇය කිව්වා she heard them talking about ඇයට ඇහුණයි කියලා ඔවුන් කතා කරනවා මොනවා ගැනද about going shopping යන එක ගැන ඒගොල්ලෝ කතා කරන ඇහුණයි කියලා අම්මා කිව්වා. so that's all right. එහෙනම් දැන් ඒක හරි. ඔක්කොම හරි. ඒ ප්‍රශ්නේ ඔක්කොම හරි. all the same කියන්නේ ඒ කෙසේ වෙතත් එහෙමයි කියලා අද වැඩක් නැහැ කියලා. එහෙමයි කියලා අපි මේ අපිට chances ගන්න බෑ. we can't take any chances. අපිට මේ අවදානමක් ගන්න බෑනේ එහෙමයි කියලා. කෙසේ වෙතත් all the same we will keep a lookout till we are safely on the way. අපි keep a look out. මෙතන කියන්නේ අපි මෙතන look out කියන එකේ තේරුම මේ පොඩ්ඩක් සෝදිසියෙන් ඉන්න කෙනෙක් එහෙම පත් කරන කෙනෙක්. ආය කියන්නේ මුරට වගේ කෙනෙක්. පොඩ්ඩක් check කරගෙන සෝදිසියෙන් ඉන්න කෙනෙක්. ඒකට කියනවා look out කියලා. දැන් මුර බටෙක් වගේ තේරුම තමයි look out කියන්නේ. මුර බටයට අපි කියනවා. ඉතින් අපි මුර බටයක තියමු we'll keep a look out till we are safely on the way. අපි ආරක්ෂිතව කියන්නේ මෙතන ආරක්ෂිත කියන්නේ අරගොල්ලන්ගේ ප්‍රශ්න නැතුව on the way. අපේ ගමන අතරමඟ මගට යනකම් යම්සි දුරක් යනකම් අපි මුර බටේ තියමු කියලා කියනවා. Peter said Peter. I will not have those two messing up our plans. මෙතන තේරුම මම ඉඩ දෙන්නේ නැහැ. මම මුකුත් නොකර බලන් ඉන්නේ නැහැ. I will not have those two messing up our plans. mess up කියනවා විනාශ කරලා දානවා. කාලා දානවා. වැඩි අවුල් කරනවා කියන්නේ අවුල් කරලා දානවා. those two කියන්නේ අර දෙන්න. I will not have those two messing up our plans. අපේ සැලසුම් අරගොල්ලන්ට අර දෙන්නට මේ විනාශ කරනකම් මම බලන් ඉන්නේ නැහැ. ඔකයි ඔක තේරුම. They saw no sign whatever of Susie. sign කියන්නේ සලකුණ. ඔයගොල්ලන්ට මට දැන් තව ප්‍රසිද්ධ පොතක් මතක් වෙනවා. කතාව sign of four. ඔයගොල්ලෝ දන්නේ නැත්නම් ඔයගොල්ලෝ අහලා තියෙයි සිවුරහස් සලකුණ කියන නමින් Sherlock Holmes කතාව ගොඩක් ප්‍රසිද්ධයි. sign of four. දැන් හතරේ සලකුණ කියන එක හරියට sign of four කියන්නේ. They saw no sign whatever of Susie. උන් දැක්කේ නැහැ සලකුණ. whatever මුකුත් නෑ. Susieගේ of Susie. Oh Binky. සුගේ හෝ පින්කි මොන සලකුණක්වත් ඔවුන් දැක්කේ නැහැ. and soon ඉක්මනින්ම forgot about them. ඒගොල්ලෝ ගැන අමතක වුණා. ඒගොල්ලන්ට අමතක වුණා. සුසී සහ බින්කි ගැන අමතක වුණා. after all කියන්නේ ඒ කෙසේ වෙතත් කියන තේරුම තියෙනවා. ඒ වගේම තව තේරුම් තියෙනවා මේකේ අන්තිමේදී කියන තේරුම. මෙතන කෙසේ වෙතත් ඉන්නේ ඒ කෙසේ වෙතත් කියන තේරුම. ඒ කෙසේ වෙතත් if their bikes were in the shed. ඔවුන්ගේ bicycle මඩුවේ තිබ්බනම් if their bikes were in the shed they couldn't go far. ඒගොල්ලන්ට දුර යන්න බෑ. ඒක හින්දා මේගොල්ලන්ට මේ සීක්‍රට් සෙවන් වලට අර ඒගොල්ලෝ ගැන ගොඩක් මතක මේ හොයන්න අවශ්‍යතාවයක් නැහැ. ඒගොල්ලන්ගේ හිතේ තියෙන දේ තමයි මේ කිව්වේ. after all if their bikes were in the shed they couldn't go far. මොකද සීක්‍රට් සෙවන් වලට හිතන්න නැති කියලා තමයි මේකේ අදහස් කරන්නේ. ඒ නිසා ඉක්මනින්ම අර දෙන්නවා මේ ගොල්ලන්ට අමතක වුණා. when they came to the steep road ඔවුන් විට කියන තේරුම මෙතන ඔවුන්
ආවිට කොහටද ස්ටීප් රෝඩ් ස්ටීප් කියන්නේ බෑවුම් රෝඩ් කියන්නේ පාර බෑවුම් පාරට ඔවුන් ආවිට that wound up round the castle hill මේ wound up කියන්නේ wind up කියන එකේ up කියන එක අයින් කරන්න පුළුවන් අපිට ඕන wind කියන එකේ past tense එක තමයි wound කියන්නේ සා past participle එක මේ පාරක් අපි ආ wind කියනවා පාරක් සම්බන්ධයෙන් wind කියන වචනේ යෙදුවා මේකේ තේරුම ඒ පාර වැටි තිබෙනවා කියන තේරුම පාරක් වැටි තිබුණා කියලා කියන්නේ පාර වැටිලා තියෙනවා කියන්නේ පාර වැටිලා තියෙනවා කියන එක steep road that උතර මේ පාර ගැන කියන්නේ that wound up round the castle hill බලකොටු කන්ද වටා round the castle බලකොටු කන්ද වටා වැටි තිබූ බෑවුම් පාරට ඔවුන් ආවිට මොකද තේරුම they panted and puffed pant කියන්නේ හති දානවට හති දැම්මා pant කියන්නේ හති දානවා panted හති දැම්මා and puffed කියන්නේ හුස්ම පිට කරගෙන උනවා සද්දෙට ඒ විදිහට and one by one එක්කෙනා one by one leapt off to walk leapt කියන්නේ leap කියන past tense එක leap කියන්නේ එතනින් පයින්නවා කියන තේරුම පැන්නා off කියන්නේ මෙතන පහළට කියන තේරුම leapt off to walk ඇවිදින්න පහළට පැන්නා කියන්නේ බයිසිකල් වල මෙච්චර දුර මේගොල්ලෝ ආවේ බයිසිකලෙන් බැස්සා කියන එක මේ කියන්නේ ඇවිදලා යන්නේ මොකද බයිසිකලේ කන්දක් නගින්න අමාරුයි ඊට වඩා ලීසි තල්ලු කරා යන එක it really was too steep to ride up too steep කියන්නේ බෑවුම් වැඩි ඇත්තෙන්ම බෑවුම් වැඩි වුණා ride up ride කියන්නේ පදින්න උඩට පැදගෙන යන්න the road did not go to the castle but passed by it some way off පාර බලකොටුවටම ගියේ නෑ did not go to the castle but passed by it පහු කරගෙන ගියා එහෙම නොයා පහු කරගෙන ගියා passed by it ඒක ළඟින් by කියන්නේ මෙතන ළඟින් කියන තේරුම මේ කාසල් එක මේ බලකොටුව ළඟින් එක ගියා පහු කරගෙන මේ පාර නිසා බලකොටුවට වෙනින්ම පාර ගියේ නැහැ right some way off තරමක් දුරින් off කියන්නේ දුරින් කියන තේරුම some way off තරමක් දුරින් footpath over a stile led to the old ruin and when they came to this a footpath කියන්නේ අඩිපාරක් over a stile කියන්නේ අනකුරු STYLE නෙමෙයි STYLE style කියොත් ඒ කියන්නේ අර විලාසිතාවට කියන වචනේ STILE style කියන්නේ කඩුල්ල over කියන්නේ උඩින් ඒතර over style කියන්නේ කඩුල්ලක් උඩින් මේ අඩිපාරක් වෙලා තිබ්බා කඩුල්ලක් උඩින් කියන්නේ කඩුල්ල උඩින් යන්න වෙනවා මේ අඩිපාර යන අයට footpath over style led to the old ruin එක ගියේ led can lead කියන එකේ past form එක පාරක් ගැන වගේ කියනවා led කියන එකේ තේරුම පාර වැටලා තිබුණා කියන තේරුම පාර වැටලා තිබුණේ old ruin පාරණ නටබුන් තිබ්බ තැනට කියන්නේ බලකොටුවට කියන්නේ ප්‍රධාන පාර ගියේ බලකොටුව ළඟින් ගියා විතරයි එතනින් පොඩි අඩිපාරක් තිබ්බා මේ නටබුන් වෙච්ච බලකොටුව ළඟ and when they came to this ඉතින් ඒගොල්ලෝ මේකට ආවට පස්සේ දැන් මෙතන මේකට ආවිට they came to this මේකට කියලා මේගොල්ලෝ කියන්නේ මේ අඩිපාර ළඟට කඩුල්ල ළඟට මේ දෙකකින් එකකට වෙන්න ඕනේ. මේගොල්ලෝ ප්‍රධාන පාරට මොකද බලකොටුවට යන්න අඩිපාරක් තියෙනවා. මේගොල්ලෝ එතෙන්ට ආවට පස්සේ the seven piled their bicycles හත් දෙනා ඒගොල්ලන්ගේ bicycle pile කියන්නේ මේ ගොඩ ගහනවට. එක ගොඩකට pile කියනවා. ඉතින් ගොඩකට ගහනවටත් කියනවා pile කියන්නේ එක උඩ තමයි bicycle මේගොල්ලෝ දාලා තියෙන එකයි මේ කියන්නේ. piled up this piled their bicycles on top of one another. එකිනෙක උඩින් top කියන්නේ උඩ කියන තේරුම උඩින් බයිසිකල් එක දැම්මයි කියන එක උඩින් in the hedge කියන්නේ පඳුරු වශයෙන් ඇවිල්ලා තියෙන මේ බඩ වැටිය කියලා වචනේ අපි පාවිච්චි කරන්නේ කියන්නේ යම්සි වැටක් විදිහට එක දිගට මේ ශාක වලින් ගස් වලින් යම්සි ඇවිල්ලා තියෙන පඳුරු වගේ වලින් හැදිලා තියෙන වැටක් වගේ එකකට තමයි hedge එකක් කියලා කියන්නේ ඒ උඩ එතන තමයි මේගොල්ලෝ මේ බයිසිකල් ටික දැම්මේ and were soon over the stile ඉක්මනින් මේගොල්ලෝ කඩුල් උඩින් ගියා උඩින් පැන්න බයිසිකල් ටික දාලා they carried their lemonade carried කියන්නේ carry කියන ඉංග්‍රීසි වචනේ කියන්නේ උස්සගෙන යනවා අරගෙන යනවා කියන තේරුම එකේ past form එක. ඒතර ඒගොල්ලෝ අරන් ගියා ඔවුන්ගේ lemonade and biscuits lemonade සහ biscuit with them ඔවුන් එක අරන් ගියා planning to eat and drink in the shelter of the castle සැලසුම් කරමින් plan කරමින් මොකද්ද plan කරේ to eat and drink කන්න සහ බොන්න අර දේවල් in the shelter of the castle shelter කියන්නේ ආරක්ෂාව. ඒතර රැකවරණය. ඒතර මෙතන අනිත්
තව හෙවන කියන තේරුමත් තියෙනද හෙවන කියන ඇතනම අර ඉර එලියෙන් සහ වටපිටාවෙන් රැකවරණයක් ලැබෙන දෙයක්න හෙවන කිය ෂෙල්ට of the කාසල් කියන මේ බලකොටුවේ හෙවනේ ඉඳන් කන්න පොන්ඩ අදහස් කරමි තම මේ අරංගී it was still some way off up the hill එක තවමත් ඒ එතන්ට කන්ද ඉඳන් තව දුර තිබ්බ කියලා මේ කියන්නේ off කියන්නේ ටිකක් දුරින් කියන දුරින් it was still some way off තව යම් දුරක් යම් ටිකක් එහායින් තමයි මේගොල්ලෝ ඉන්න තැන මම හිතන්නේ මේ කඩුල්ල ගැන මේ කියන්නේ මේ කඩුල්ල තිබුණේ යම්කිසි දුරකින් එහෙමත් නැත්තම් මේකේ තේරුම මේ ඔවුන් හිටියේ කන්දර යම්කිසි දුරකින් කියන තේරුම මෙතන ඔවුන් කියලා දෙය කියලා වැටලා නැහැ තමයි ඒත් මෙතන එහෙම තේරුමක් ගන්න පුළුවන් ඊට තේරෙනවා කන්දට තව යම් දුරක් තිබුණා කියලා තේරුම එනවා they all kept a sharp lookout for signs of anyone ඔවුන් හොඳ සෝදිසියෙන් හිටියා කියලා මේ කියන්නේ හොඳ සෝදිසියෙන් හිටියා they all kept a sharp lookout for signs of සලකුණු වෙනුවෙන් of anyone කවුරු හරි ඉන්නවද කවුරු හරි ගැන සලකුණු of anyone looking out of the windows ජනෙල් වලින් බලමින් ඉන්න කවුරු හරි ඉන්නවද කියලා එහෙම කෙනෙක්ගේ සලකුණු ගැන හොඳ සෝදිසියෙන් හැමෝම හිටියා but could see nothing at all ඒත් කිසියක් දැක ගන්න ලැබුණේ නැහැ. කියන්නේ මේගොල්ලෝ දැන් කාසල් එක පේනවා මේගොල්ලන්ට. ඒකෙත් තමයි බලන්නේ. ඒකේ but could see nothing at all. මුකුත්ම දැකගත හැකිුනේ නැහැ. මුකුත්ම දැකගත හැකි වුණා. The jackdaws කියන්නේ කපුටු වගේ කුරුල්ල වර්ගය. The jackdaws අපි කපුටු කියලා කියමු. The jackdaws circled overhead. ඒ සත්තු කැරකුණා. කපුටු කැරකුණා උඩ overhead all the time. හැම වෙලෙම. all the time කියන හැම වෙලෙම calling loudly හයියෙන් අමතමින් හයියෙන් කෑ ගසමින් disturbed at seeing so many children disturbed කියන්නේ ඔයගොල්ලෝ දන්නවා disturb කියන වචනේ පොඩි කාලෙන් තමයි disturb කියන්නේ කරදර කරනවා අවහිර බාධා කරනවා කියන තේරුමනේ. ඒතර disturbed කියලා මෙතන disturb කියන තව තේරුමකුත් තියෙනවා. ඒ තමයි කම්පනයටපත් වෙනවා ලොකු අපහසුතාවයකටපත් වෙනවා වගේ තේරුමකුත් තියෙනවා disturb කියන එකේ. මෙතන කම්පනයටපත් වෙමි කියන තේරුම ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් බාධා කිරීමට ලක් වුණා කියන තේරුම ගන්නත් පුළුවන්. disturbed මෙතන passive voice එකෙන් තියෙන්නේ disturbed. ඔයගලන්ට මේ passive voice ගැන පාඩම මම කරලා තියෙන උඩ link එක මතුවෙන ඕනම් බලන්න පුළුවන්. disturbed at seeing so many children මෙච්චර ළමයි දැකලා කම්පනයටපත් වෙමින් මේ කපුටෝ උඩ කැරකෙමින් දිගටම කෑ ගහ හිටිය කියන එකයි කෑ ගහ එම කැරකුණා කියලා කියන්නේ. check they call check කියලා ඒගොල්ලෝ ඇමතුව නැතන් කෑ ගැව්වා. check and Jack answered at once. Jack ඒ වෙලේම උත්තර දුන්නා. කොහොමද? glad you know me. සතුටුයි ඔයගොල්ලෝ මාව දන්න එක ගැන. how are you all? කොහොමද ඔයගොල්ලන්ට? Jack කියන එක Jack වගේ ඇහෙන නිසා තමයි මේ Jack මේ විදිහට කළේ. මෙතන ඔයගොල්ලන්ට පේනවා ඉතින් glad you know me. ඔයගොල්ලෝ අහන්න පුළුවන්. කොයිතර මේකේ subject එක මේ කරන කෙනා කෝ නෑනේ. I am කියන කොටස කෝ. I am glad you know me. එහෙම නෙන්න ඕනේ. ඔය එක ඇත්ත ඒක හරියට හරි. ඒත් ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ. මේ කතා කරනකොට කියන දෙයක්. කතා කරනකොට අපි ඕනම භාෂාවක සම්පූර්ණ ව්‍යාකරණානුකූලව ගානට කතා කරන්නේ නැහැ. උදාහරණයක් විදිහට අපි සිංහලෙන් ගත්තොත් සතුටුයි මාව දන්න එක ගැන කියලා අපි කියන්නේ. ඒකට අපි දන්නවා මේ කියන්නේ මම සතුටුයි මම ගැන දන්න එක ගැන කියලා අපි දන්නවා. ඒක පේනවා කියන්නේ. ඒක නිසා අපි කතා කරනකොට අපි කියන්නේ නැති වුණාට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මම කියන කෑල්ල නැති වුණා කියලා. තව උදාහරණයක් ගත්තොත් දැන් තේරෙනවා මං ගැන හිටපු විදිය ගැන. ඒතර අපි දන්නවා මේ කියන්නේ මම කියන කෑල්ල මුලින් එන වාක්‍යයක් කියලා. ඉංග්‍රීසියෙන්ත් එහෙමමයි. කතා කරනකොට සුද්ධ කතා කරනකොට අපි වගේම සුද්ධ විතරයි ඕන භාෂාවක. ඒ විදිහට කෑලි හැලුවට අනිත් අයට වාක්‍ය තේරුම් ගන්න පුළුවන් නම් ඒ කෑලි හදලා කතා කරන කෙටි කරලා. glad you know me. how are you all? කොහොමද ඔයගලන්ට? idiot මෝඩේ said Peter laughing. Peter කිව්වා hina වෙන්න. wow what an enormous number there are. enormous කියන්නේ ගොඩක් විශාල කියන එක. what an enormous number there are. කොච්චර ලොකු ප්‍රමාණයක් ලොකු ගාණක් ඉන්නවද මෙතන? මේ කොච්චර ගොඩක් ඉන්නවද කියලා අහන්නේ මේ කියන්නේ. අහන මේ ප්‍රශ්නයක් නෙමෙයි. ඔයාලට පේනවා ඇති මේක exclamation එකක් වෙනත් විදිහට කියනවා මේක පොදුමය ප්‍රකාශ කරන වාක්‍යයක්. what an enormous number there are. now what shall we do first? අපි මොකද කරන්නේ මුලින්? look round the old place. මේ partner place එක මේ තැන වටේ ගිහිල්ලා බලනවාද? go down into the dungeons කියන්නේ බින්ගේව යටට ගිහින් බලනවා. then stop around ගිහිල්ලා පොඩ්ඩක් වටපිට සෝදි කරලා බලනවාද?
eat our biscuits. Biscuit කනවද? ඔය මොනවද කරන්න කියලා අහන්නේ. Let's go inside and eat there. අපි ඇතුළට ගිහින් කමු එහෙදි. said Barbara. Barbara කිව්වා. The wind is very strong out here. මේ එළියේ මෙහෙ හරිම තද වැඩි තදයි හුළඟ. හරිම strong ශක්තිමත් ඉන්නතේ තදයි කියන තේරුම. හුළඟ ශක්තිමත් කියලා ගැලපෙන්නේ නැහැ. කියන්නේ හුළඟ තදයි කියන තේරුම. And I'm cold. හුළඟ තදයි මටත් සීතලයි. I'm hungry too. ඒ වගේ මට බඩත් ගිනි. We can snoop around afterwards. අපිට පුළුවන් පස්සේ සෝදිසි කරන්න. So they all trooped up the broken steps. අපි troops කියලා මේ කියනවා සාමාන්‍යයෙන්. බට හමුදා බටින්ට තම බට පිරිස කියන තේරුම troops. troop කියන මෙතන එතකොට එකට ගියා කියන තේරුම තමයි ඔය කියන්නේ. එතකොට යම්කිසි පිරිසක් කණ්ඩායමක් වගේ එකට ගමන් කරනට අපි troop කියලා කියනවා. ඉතින් උන් ඔක්කොම එකට ගියා. කොහටද up the broken steps. කැඩුණු steps කියන්නේ පඩි. කැඩුණු පඩි වලින් උඩට ගියා. පඩි නැගලා. And in at the great entrance මේ පඩි කියලා මෙතන උඩ තට්ටුවකට නෙමෙයි මේක ලුගියේ. මේකේ පහළ බිම සාමාන්‍ය බිම් මට්ටමේ තියෙන පඩි පෙළකින් උඩ. ඉතින් එහෙම බිම් මහලට ගියා නැග්ගා. And in at the great entrance to the castle where once enormous gates had hung. එම් උඩට නැගලා ඒගොල්ලෝ ගියේ කොහොමද? in ඇතුළට ගියා at the great entrance to the castle. මේ බලකොටුවට ඇතුළ වෙන විශාල ඒ ඇතුළ වීමේ ස්ථානින් ඔවුන් ඒක ඇතුළට ගියා. ඒ තැන මොන වගේ තැනද? where once enormous gates had hung. once ඒ කාලෙක මහ විශාල enormous gate හයි කරලා තිබ්බ නැත්නම් එල්ලලා තිබ්බ ඒ විශාල දොරටුවෙන් ඇතුළට ගියා කියලා ඒක කියන්නේ. They stopped in the vast hall inside. ඔවුන් නැවතුණා විශාල hall එක. තම ශාලාව ඇතුලේ and stared in surprise. එතන ගිහිල්ලා බලාගෙන හිටියා පුදුමයෙන්. stare කියන බලාගෙන ඉන්නාට. බලාගෙන හිටියා පුදුමයෙන්. It was piled high at one side. එක පැත්තක උස්සට ගොඩ ගැහිලා තිබුණා. මොකද piled high at one side. උස්සට ගොඩ ගැහිලා තිබ්බා. With twigs of all kinds and sizes. මේ අතුරුකිලි කෝටු කෑලි වලින් සියලුම වර්ගයේ සහ විවිධ වර්ගයේ සහ විවිධ සයිස් වල විවිධ ප්‍රමාණි කෝටු කෑලි වලින් මේ ඇතුලේ කෙන්න ගොඩක් ගැහිලා තිබ්බ උඩට. Who put those here? කවුද මේවා මෙතන දැම්මේ? said Jack puzzled. Jack කිව්වා puzzled. puzzle කියනවා අපි ප්‍රහේලිකාවට. ඒ කියන්නේ ප්‍රහේලිකාවට ලක් වෙන්නේ. කියන්නේ අවුලටපත් වෙලා. පුදුමයෙන් ප්‍රශ්න සහගතව ඇහුවා. Oh, of course. The jackdaws. හරිනේ. කපුටෝ. They nest in the tower chimney. අවුන් කූඩු හදාගෙන ඉන්නේ මේ බලකොටුවේ කුළුනේ chimney. And these twigs මේ කෝටු කෑලි must have fallen down. වැටෙන්නේ නැති අනිවාර්යයෙන්ම from their nests for years and years. ඔවුන්ගේ කූඩු වලින් අවුරුදු ගානක් තිස්සේ වැටෙන්නේ නැති අනිවාර්යයෙන්ම. They looked up the tower. කුළුනේ උඩ බැලුවා. They could see the sky through a square hole at the top. ඔවුන්ට පුළුවන් වුණා දැක ගන්න. They could see the sky අහස through a square hole. square කියන්නේ හතරස් කියන තේරුම. square hole කියන්නේ හතරස් විවරයක්. හිලකින් හතරස් විවරයකින් ඔවුන්ට අහස දැක ගන්න පුළුවන් වුණා. ඒ කුළුනේ බලද්දි. At the top මුදුනේ. Where smoke once rose from the enormous stone fireplace far below in the hole. කාලයකට කලින් පහළ තිබිච්ච මහ විශාල ගිනි උඳුනේ තිබ්බ දුම් එළියට ගියපු හතරස් විවරයෙන් ඔවුන්ට දැක ගන්න පුළුවන් වුණා අහස. ඔකයි ඔගේ තේරුම. This was almost completely hidden by the fallen twigs. Almost කියන්නේ ඔන්න මෙන්න කියන තේරුම. This was almost completely කියන්නේ සම්පූර්ණයෙන්ම වෙන්න ඔන්න මෙන්න. සම්පූර්ණයෙන්ම වගේ hidden හැංගිලා තිබ්බා. මොනවයින්ද? by the fallen twigs. පැටිච්ච කෝටු කෑලි වලින් මේක සම්පූර්ණයෙන්ම වැහිලා තිබ්බා. Which had spread out onto the whole floor as well. ශාලාවේ බිමටත් පැතිරිලා තිබ්බ කෝටු කෑලි වලින් මේක සම්පූර්ණයෙන්ම වගේ වැහිලා තිබ්බා. ඔකයි ඔගේ තේරුම. spread කියන්නේ පැතිරෙනවා කියන තේරුම. They cracked loudly as the children trod on them. they කියන්නේ මෙතන ඒවා. crack කියන්නේ crack ගාලා කැඩිලා යනවාට. crack ගාලා සද්දේ and කැඩිලා බින්දෙනවා. කැඩුනා. they cracked loudly සද්දෙට crack ගාලා කැඩුනා. as the children trod on them. trod කියන්නේ tread කියන එකේ past tense එක past form එක tread කියන්නේ පාගනවා. අඩිය තියනවා. trod කියන්නේ අඩිය තිබ්බා. ඒතර ළමයි අඩිය තියද්දි ඒවා
මේ ෆෝටු කෑරි දන්නවනේ ඔයගොල්ලෝ ඇහෙන සද්ද අන්න ඉදිරිය කැඩුණා කියලා. A big wooden notice with danger painted on it was placed further down the hall. ලොකු ලෑලි දැන්වීමක් wood ගැන ලී වලින් කියන හදපු කියන තේරුම. with danger painted on it. danger කියලා පින්තාරු කරලා ඒක උඩ දැන්වීම. එහෙම දැන්වීමක් was placed මේ තබලා තිබුණා further down the hall. තව මේ ශාලාවේ එහාට වෙන්න. in a carved stone doorway. කැටයම් කපන ලද නැත්නම් එහෙම කපලා හදන ලද ගල් උළුවස්සක්. ඒ කපන ලද ගල් උළුවස්සක් ළඟ කෑතුළු වෙන තැනක් ළඟ එතන තිබ්බා කියලා තියෙනවා. The children peered through it. ඒ උළුවස්සෙන් එබිලා බැලුවා ළමයි. peer කියන්නේ එබිලා. ඒක අරාබ්බා එබිලා බැලුවා. and so එබිලා බැලුවා දැක්කා a big room ලොකු කාමරයක් with one wall crumbling dangerously. කාමරයක් දැක්කා. ඒකේ එක බිත්තියක්. කාමරයක බිත්ති 4ක් තියෙනවානේ. ඒකෙන් එක බිත්තියක් crumbling dangerously. crumble කියනවා කඩා වැටෙනවා. කඩා වැටෙමින් කියන්නේ මේලා මේ දඩාවන් කාලා කඩා වැටෙනවනේ. අර හොඳටම අබලන් ඉඳලා කඩා චුට්ට අවුරුදු ගානක් තිස්සේ ටික ටික මේ කඩා වැටෙමින් තියෙනවා කියන තේරුම. crumble කියන්නේ එහෙම කඩා වැටෙනවට. බොහොම අනතුරුදායක විදිහට කඩා වැටෙමින් තියෙන එක බිත්තියක් වුන් දැක්කා. තියෙන කාමරේ. It looked as if ඒක පෙරුණේ හරියට නිකන්. It looked as if කියන්නේ හරියට නිකන් කියන තේරුම. ඒක පෙරුණේ හරියට නිකන්. It looked as if it might fall. ඒක වැටෙන්න ඉඩ තියෙනවා වගේ. At any time ඕන වෙලාවක. We can't go in there. අපිට බෑ ඒක ඇතුළට යන්න. said Peter කිව්වා at once. ඒකපා ඒ වෙලේම කිව්වා. ඒ දැක්ක ගම කිව්වා. I don't think anyone would hide in that room. මම හිතන්නේ නෑ කවුරුත් හැංගී කියලා ඒ කාමරේ. I imagine it would be a pretty dangerous hiding place. I imagine කියන I think කියන තේරුම මෙතන. thanks හිතින් මවා ගන්නට කියන imagine කියලා. මම හිතන්නේ it would be a pretty dangerous hiding place. pretty කියන්නේ ගොඩක් කියන තේරුම. මම හිතන්නේ ඒක ඉතාමත්ම ගොඩක් භයානක තැනක්. භයානක හැංගෙන තැනක් වෙයි. hiding place කියන්නේ හැංගෙන තැන. ගොඩක් භයානක හැංගෙන තැනක් වෙයි. කවුරු හරි පාවිච්චි කරනවා ඒක හැංගෙන්න. said Janet in a low voice. Janet කිව්වා පහත් ස්වරයකින්. low කියන්නේ පහත්. Don't talk about hiding places. කතා කරන්න එපා හැංගෙන තැන් ගැන. If anyone is hiding there, if anyone is hiding here, they will hear you. කවුරු මේක හැංගිලා ඉන්නවනම් එයාලට ඔයාව ඇහෙයි. You are right. ඔයා හරි. said Peter කිව්වා. Peter බූරුව වගේ කිව්වනේ. සද්දට අර Jack වෙඩි කෑවා වගේ. Let's go further down the hall. අපි යමු මේ ශාලාවේ තව එහාට කියලා කියන්නේ. We will find plenty more old rooms. අපිට හොයාගන්න පුළුවන්. අපිට හොයාගන්න හම්බෙයි. We will find plenty ඔයගොල්ලෝ දන්නවා. අපි ඔයගොල්ලෝ දන්නේ නම් plenty කිව්වහම අර තේකට. හැබැයි ඔයගොල්ලෝ මතක තියාගන්න ඒ කියන්නේ මේ plenty මේ අකුරුත් වෙනස්. plenty කියන එක තමයි ඔය අපි තේ කියලා කියන්නේ. plain කියන්නේ සාමාන්‍ය කියන එක. t කියන්නේ තේ. ඒ කියන්නේ මෙතන අර කිරි නැතුව තේ කියන එකයි අතරම plenty කියන්නේ. plenty කියන්නේ මෙතන plenty කියන්නේ ගොඩක් කියන තේරුම. ඕන තරම් වගේ තේරුම. We will find plenty more old rooms. අපිට ඕන තරම් තව කාමර හම්බෙයි. හොයාගන්න පුළුවන්. I expect. මං බලාපොරොත්තු වෙනවා. All crumbling away. මං බලාපොරොත්තු වෙන හැබැයි ඒවා කොහොමද? All crumbling away. ඒවා මේ කඩා වැටෙමින් තියෙන කඩා වැටෙමින් තියෙන කාමර ගොඩක් අපිට හොයාගන්න පුළුවන් ඒ කියලා මං හිතනවා. නැත්නම් I expect කියලා මෙතන කියන්නේ ඒගොල්ලෝ හොයාගන්න පුළුවන් ඒ පරණ කාමර කියන එක නෙමෙයි. ඒගොල්ලන්ට පරණ කාමර හොයාගන්න පුළුවන් වෙයි. ඒත් මම හිතනවා I expect ඒවා ඔක්කොම කඩාගෙන වැටෙමින් තියෙන ඒවා වෙයි කියලා. ඒ තේරුම තියෙන බොහෝ විට ඒ තේරුම තමයි. Come on, go in and look out for any signs of people hiding. සෝදිසියෙන් ඉන්න. look out කියන්නේ සෝදිසියෙන් ඉන්න. මොනවද? for any signs of people hiding. හැංගිලා ඉන්න මිනිස්සු ගැන මොන හරි සලකුණක් තියනවාද කියලා සෝදිසියෙන් ඉන්න. He added. ඔව් එකතු කළා. in a whisper. මේ whisper කියන්නේ කොඳුරනවා. රහසේ හිමීට මේ කොඳුරනට අපි කියනවා whisper කියලා. මේ කේන්දරිල්ලකින් ඔහු කිව්වා සද්ද නොකර කිව්වා එහෙම. follow me මගේ පස්සෙන් එන්න. හොඳයි ඒක තමයි අපේ Secret Seven කතා මාලාවේ 8 වෙනි කොටසේ අවසානයේ. අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. like කරන්න, ඔයගොල්ලන්ගේ අදහස් comment කරන්න. මම තිමි රංජන. හරි ලේසි ඉංග්‍රීසි අපි තවත් පාඩමකින් හම්බෙමු.